සම්මත මූලද්‍රව්‍ය කියලා කතා කරන්නේ. සම්මත මූලද්‍රව්‍ය සම්මත උත්පාදන එන්තල්පි කතා කරලා තමයි උත්පාදන එන්තල්පි කතා කරන්නේ පොඩි පොත අපි අර ශක්ති සටහන නැන්දද තාපදායක තාපවශෝෂක එන්තැල්පිය කියන්නේ පළවෙනි ප්‍රතික්‍රියාව එක් කරලා අන්තිමට මොකද දෙන්නේ මාතෘකාව සම්මත අවස්ථාව එච්චරයි ඊට පස්සේ සම්මත මූලද්‍රව්‍ය ටික කිව්වා එන්තැල්පිය බිඳුවයි කියලා කිව්වා එච්චරයි හරි එන්තැල්පි ගැන කතා කරේ නෑනේ හරි එහෙනම් අද මාතෘකාව ලියාගෙන එන්තැල්පිය අද මාතෘකාව එන්තැල්පිය ඔන්ලයින් එකේ කොහෙ ගිල්ලද දන්නේ නැද කට්ටිය අඩුයි තෙල් ගහන්න ගිල්ලද දන්නේ එන්තැල්පිය ගියසති පිට කීයක් ලිව්වද අපි ගියසති පිට කීයක් ලිව්වද කීයක්ද දෙකයි කොළ දෙකයි හරි ඊට පස්සේ මාතෘකාව ලියාගන්නද එන්තැල්පිය H කියන එක අපි එන්තැල්පිය හඳුන්වන්නේ H වලින් එන්තැල්පිය කැපිටල් H කියලා කියනවා හරිද හරි එන්තැල්පිය කියලා කියන්නේ අපි දැන් දන්නවා ඕනම ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා අපි හිතමු A කියන කෙනා A කියන කෙනා අපි හිතමු ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා B කියන කෙනා බවට පරිවර්තනය වෙනවා A කියන කෙනා B කියන කෙනා බවට පරිවර්තනය වෙනවා හරිද ඔව් සර් දැන් පටන් ගත්තා A කියන කෙනා B කෙනා බවට පරිවර්තනය වෙනකොට හරිද අපි හිතමු අපි ගණනය කරලා බලුවට පස්සේ මට ලැබෙනවා හරිද මට ලැබෙනවා අපි හිතමු තාපය කිලෝජූල් 100ක් කිලෝජූල් 100ක් A කියන එක්කෙනාගේ A කියන කෙනා B බවට පත් වෙද්දී අපි හිතමු එයාගේ යම් කිසි ස්කන්ධයක් මම අරන් දෙන්න අපි කිලෝග්‍රෑම් එකක් කියලා A කියන එක්කෙනා කිලෝග්‍රෑම් එකක් ගත්තට පස්සේ B කියන එක්කෙනා හැදෙනකොට කිලෝජූල් 100ක තාපයක් නිදහස් වෙනවා තාපය පිට වෙනවා හරිද ඒතර මම එහෙනම් මම මේ ප්‍රැක්ටිකල් එක කරා නම් මම කියනවා A කියන එක්කෙනා B බවට පරිවර්තනය වෙනකොට කිලෝජූල් 100ක් පිට වෙනවා මම නිකන් කියනවා ශක්තියනේ ප්‍රශ්නයක් නෑ තව කවුරු අපේ එකේ ඔය ප්‍රැක්ටිකල් එකම කරනවා හැබැයි ඌ කිලෝ එකක් නෙමෙයි දැන් මම මේක ගැන කිව්වෙත් නෑ මම එහෙම වචනයක් එළියට දැම්මේ නෑනේ මම නිකන් හිතේ තියාගෙන මේක කියනවා තව කෙනෙක් ඒත් එයා A සහ A කියන B හදන එක තමයි යත් කරේ එයා කිලෝ එකක් නෙමෙයි එයා කිලෝ දෙකක් භාවිතා කරා මෙයාට ලැබුණ උත්තරේ කිලෝජූල් 200 කිලෝජූල් 200 හරිද නාරයා මම කියනවා A කියන එක නා B බවට පරිවර්තනය වෙනකොට කිලෝජූල් 100ක තාපයක් නිදහස් වෙනවා කියලා අර උග්‍රෝනේ එහෙම වෙන්න බෑ මමත් ඕක කරා 100 නෙමෙයි කිලෝජූල් 200ක් වෙනවා කියලා එයා කියනවා තව එකෙක් කියන්නේ 200 නෙමෙයි 400ක් වෙනවා 600ක් වෙනවා කියන්නේ එයා ගන්න ප්‍රමාණය මත හැදෙන තාප ප්‍රමාණය මොකද වෙන්නේ වෙනස් වෙනවා එන්නේ වෙනස් වෙනවනේ දැන් මේ පොදු වගයක් නැහැනේ හරි එක අගයක් නැහැ එක එකනා එක එක අගයන් ගැන පටන් ගන්නවා හරිද ඉතින් එන්න මෙන්න මේ කතන්දරය නිසා දැන් මේ ශක්තිය එහෙනම් මේ තාපය ශක්තිය කියන එක භාවිතා කිරීමේ පොඩි කේස් එකක් තියෙනවනේ එක එකනා එක එක අගයන් තමයි කියන්නේ එක එකනට භාවිතා කරන්න වෙන්නේ එක එක අගයන් ඒතර ඒක ප්‍රායෝගිකව භාවිතා කරන්න ගියාම තැහෙන ප්‍රශ්න හරිද ඒ නිසා විද්‍යාඥයෝ කියනවා කොහොම කරන්න බෑ එක එකනා එක එක අගයන් කියන්න ගත්තොත් මේක කිසිම සංවිධානාත්මක බවක් නැති වෙනවා ඒ නිසා යාලා කියනවා අපි ඔහොම නැතුව තාපය ශක්තිය කියන පද දැන් ශක්තිය කියන අපි හැමෝම කතා කරමු දැන්නේ ඒ පද දෙක නැතුව තාපය කිව්වොත් ශක්තිය කිව්වොත් ඒත් එහෙමයි සීමාවක් නැහැ ලිමිට් එකක් නැහැ එයාට කියන්න බෑ මෙන්න මේ පරාසය මේක එහෙම කියන්න බෑ කියන්නේ අපි ගන්න ප්‍රමාණයත් ඒක වෙනස් වෙනවා ඒ නිසා විද්‍යාඥයෝ කතා කරනවා එහෙම නැතුව යම් කිසි ශක්ති විපර්යාසයක් වෙනවනම් යම් කිසි තාප විපර්යාසයක් වෙනවනම් ඒක හැම අවස්ථාවකම නියතව පවතිනවා නම් ඒක නියතව අපිට ගණනය කිරීම සඳහා භාවිත කරන්න පුළුවන් නම්
අන්න එහෙම පදයක් මොකක් කරලා අලුතෙන් හදාගන්න වෙනවා. අන්න ඒ සඳහා දාපු පදය තමයි ඔය එන්තැල්පිය කියලා කියන්නේ. ඒ සඳහා භාවිතා කරපු පදයක් තමයි ඔය එන්තැල්පිය කියලා කියන්නේ. ශක්තිය තාපය කියන එක වෙනුවට භාවිතා කරන්න ගතපු එකක් තමයි එන්තැල්පිය කියලා කියන්නේ. ඒක නිරූපණය කරන අකුර කැපිටල් H. කැපිටල් H. නිරූපණය කරන්න ගත්තු අකුර කැපිටල් H. හරිද? එතකොට මොකද්ද මේ එන්තැල්පිය කියලා කියන්නේ? එන්තැල්පිය කියලා කියන්නේ ළමයි අපි හිතමු දැන් අර ප්‍රතික්‍රියාව හිතමු. ඒ කියන්නේ එක නා B බඩපත් වෙද්දී දැන් කිලෝජූල් 100ක් පිට වුණානේ පළවෙනි එක නා ඊළඟ කෙනාට 200ක් පිට වුණා. ඒ දෙන්නම එහෙම නැතුව මේ දෙන්නටම එක පොදු වගයක් ගන්න යන්න. හරිද? අපි දුම් පළවෙනි අවස්ථාවේ මෙයාගේ මවුල තිබුණා 2ක්. ඒ මවුල දෙකට තමයි කිලෝජූල් 100ක් පිට වුණේ මම නිකන් කියන්නේ. ඊට කලින් ඊට පස්සේ එක ගතපු එකේ මවුල 4ක් තිබිලා තියෙනවා. ඒ නිසා තමයි කිලෝජූල් 200ක් උනේ. දැන් මෙහෙම ගත්තොත් මවුල සංඛ්‍යාවත් එක්ක මේක වෙනස් වෙනවා. හරිද? මේ දෙන්නම කතා වෙලා කියනවා අපි ඔහොම නැතුව අපි දෙන්න එක තැනකට යමු. අපි දෙන්නටම ගන්න පුළුවන් පොදු වගයකට යමු. එයා කියනවා හරියනම් අපි බලමු එකකට ගතපු ගාන කොච්චරක්ද කියලා. දෙකකට 100යි නම් එකකට කීයද? 50යි. දෙකකට 100 නම් එකකට 50යි. එහෙනම් මෙතන එනවා එක මූලයකට දාලා ගත්තොත් තාපය එක මූලයකට දාලා තාපය කිලෝජූල් 50. එක මූලයකට දාලා කිලෝජූල් 50. එක මූලයකට 50යි නම් ඒක මෙයාගලුත් එනවා. මෙයාගලුත් එනවද නැද්ද? 4කට 200යි නම් එකකට 50යි. හරිද? අන්න ඒක තමයි එහෙනම් පොදු වගේ වෙන්නේ. ඒක කාටත් එකයි. හරිද? එතකොට මේක මවුලයකට දාලා ගත්තොත් 50යි කිලෝජූල් මවුලයට කියලා මට කියන්න පුළුවන්. හරිද? එහෙනම් මෙන්න මේක දැන් ශක්තියක් නෙවෙයිනේ මේක ශක්තියක් තමයි. හැබැයි දැන් අර අපි ගත කරපු පොඩි වෙනසක් තියෙනවනේ. ඒක තාපයක් තමයි පොඩි වෙනසක් තියෙනවා. මොකද්ද? මවුලයකට අදාළව සිදුවන මේ ශක්ති වෙනස. අන්න යම් කිසි රසායනික ප්‍රතික්‍රියාවක ඒක තාපදායක වූ අවශෝෂක වෙන්න පුළුවන්. එක මවුලයකට අදාළව සිදුවන ශක්ති විපර්යාසය අපි කියනවා මොකද්ද? එන්තැල්පිය කියලා. දැන් මේක වෙනසක් නම් අපි ඒකට දානවා මොකද්ද? එන්තැල්පි වෙනස කියලා. මේ ක්‍රියාවලියක් සිද්ධ වෙද්දී වෙනසක් නේ සිද්ධ වෙන්නේ ශක්ති විපර්යාසයක් නේ සිද්ධ වෙන්නේ. මෙයාගේ සතු වෙච්ච ගැබ් වෙච්ච ශක්තිය මෙයා බවට පරිවර්තනය වෙද්දී එක්ක අඩු වෙනවා එක්ක වැඩි වෙනවා. ඒ වෙනස තමයි අපිට මේ එන්නේ. හරිද? අන්න එක මවුලයකට දාලා ගන්න නිසා අපි මේකට කියනවා එන්තැල්පිය කියලා. වෙනසක් නිසා අපි මේකට දානවා එන්තැල්පි වෙනස කියලා. හරිද? එහෙනම් එන්තැල්පිය කියන්නේ මොකද්ද? විද්‍යාඥයෝ හඳුන්වලා දීපු අලුත් පදයක්. ඒකේ විශේෂත්වය මොකද්ද? ශක්තියට වඩා තියෙන විශේෂත්වය. ඊට අපි කතා කරන්නේ මවුල එකකට අදාළව සිදුවන ශක්ති විපර්යාසය එහෙම නැත්නම් තාප විපර්යාසය. මවුල එකකට අදාළව සිදුවන ශක්ති විපර්යාසය හෝ තාප විපර්යාසය තමයි අපි කියන්නේ එන්තැල්පියක් කියලා. හරිනේ? හරි. එන්තැල්පිය වරහන් ඇතුලේ H කියලා දැම්ම නම් පොඩ්ඩක් මෙහෙම ලියාගන්න. පොඩ්ඩක් ලියාගන්න. ලියාගන්න. නෝට් එකේ ඔක්කොම විස්තර දෙන්නේ පොඩි. නෝමල් දෙන්නේ අදහස මතක් කරන්න ඕන නිසා. ලියාගන්න. නියත පීඩනයකදී චතුරට මේ PDF එක එව්වේ නැද්ද? මේක මේ නිකන් ඔය නෝට් එක හදාගෙන මම නෝට් එකත් එවලා ඇති සමහර ළමයින්ට. ආයෙත් මම දාන්නවා. හරි ලියාගන්න නියත පීඩනයේදී
නියත පීඩනයේදී සිදුවන නියත පීඩනයකදී සිදුවන ක්‍රියාවලියක ඒකීය මවුලයකට අදාළව 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 පද්ධතිය තුලට හෝ ඉන් ඉවතට සිදුවන තාප ගැලීම එන්තැල්පිය ලෙස සරලව හැඳින්විය හැක. සරලව හැඳින්විය හැක. හරිනේ. ඒතර එක මවුලයකට දාලා සිදුවන විපර්යාසයකට දාලා තමයි අපි ඔක කතා කරන්නේ. එක මවුලයකට දාලා සිදුවන විපර්යාසයකට. හරිද? එතකොට අපි දන්නවා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට වෙන්න පුළුවන් ආකාර දෙකයිනේ බන්ති. මොකද්ද? එකක් තමයි මෙන්න මේ සංඝටකයක් ඉන්නවා A කියලා. මේ A කියන එක්කෙනා B බවට පරිවර්තනය වෙනවා. හරිද? අපි හිතමු මෙයාගේ එක මවුලයකට දාලව කිලෝ ජූල් 100ක් මෙයාගේ ගැබ් වෙලා තියෙනවා. මෙයාගේ ගැබ් වෙලා තියෙන කිලෝ ජූල් 60යි. එක මවුලයකට අදාළව. හරිද? මෙයාගේ එක මවුලයක තියෙනවා 100ක්, මෙයාගේ එක මවුලයක තියෙනවා 60ක්. එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? කිලෝ ජූල් 40ක තාපයක් පොඩි අවුලක් වෙලා තියෙනවා. මොකක්ද ඒක වෙලා තියෙන්නේ එතකොට? 100 ඉඳලා 60 දක්වා එක අඩු වුණා නම් අර කිලෝ ජූල් 40 මොකක්ද වෙලා තියෙන්නේ? තාපයේ විදියට පිට වෙලා තියෙනවා. එහෙනම් මෙන්න මෙතනින් තාපයේ විදියට මෙයා පිට වෙලා තියෙනවා. ඒතකොට මට මෙන්න මේ 100න්වත් මේ 60න්වත් ප්‍රයෝජනයක් ගන්න බෑ. හරිද? 100න් හෝ 60න් මට ප්‍රයෝජනයක් ගන්න බෑ. මට ගන්න පුළුවන් වෙන්නේ මේ දෙන්න අතර තියෙන වෙනස. හරිද? ඒක තමයි මට ප්‍රයෝජනවත් වෙන්නේ ඒක. එහෙනම් මට මේ 100 නුත් වැඩක් නැත්නම් 60 නුත් වැඩක් නැත්නම් මට අවශ්‍ය වෙන්නේ මේ දෙන්න අතර වෙනසක්නේ. ඒතර මවුලයකට දාලා ගත්තොත් මෙයාගේ එන්තැල්පිය කීය දෙන්නේ? 100යි කිලෝ ජූල් මවුලයට. මෙයාගේ එන්තැල්පිය කීය දෙන්නේ? 60යි කිලෝ ජූල් මවුලයට. මේක තමයි HA කියන එක. මේක තමයි HB කියන එක. එතකොට මට අවශ්‍ය වෙන්නේ ඔය වෙනස නම් වෙනසක් කියන්නේ මොකද්ද? ඩෙල්ටා ලකුණෙන් තමයි බෙදලා ගන්න. ඩෙල්ටා H. රියැක්ෂන් එකක් නිසා අපි RXN කියලා පදයක් දාන රියැක්ෂන් කියන එක. තුන් දීපු සංකේතයක. RX. ඒතර මේ මන ප්‍රතික්‍රියාවේ එන්තැල්පි වෙනස ඕනේ නම් මට වෙනසක් ඕන නම් කාගෙන් කොහොමද අඩු කරන්නේ? ආරම්භයෙන් අවසානයේද අවසානයෙන් ආරම්භයෙන්. දැන් ගම්මිතා වෙනස නම් අවසාන ගම්මිතාවේ රින ආරම්භක ගම්මිතාවේනේ. අන්න ඒ වගේ එන්තැල්පි වෙනස ඕන නම් මොකද්ද කරන්න ඕන මම? පළවල එන්තැල්පියෙන් ප්‍රතික්‍රියාවක එන්තැල්පිය අඩු කරන්න ඕන. එහෙනම් මම මෙතන දානවා
එන්තැල්පි වෙනස කාගේද ඵල ඍණ එන්තැල්පි වෙනස ප්‍රතික්‍රිය අවස්ථා විපර්යාසයක් නෙවෙන්නේ හරිද ඵල කීපයක් ඉන්නවා නම් ඒ ඵල ඔක්කොගෙම එකතු කරලා ගන්න ඕන හරිද අපි මෙතන සම්මත ලකුණු දාලා නැත්තේ ඇයි සම්මත තත්ත්ව භාවිතා කරලා නැත්නම් මේකට සම්මත දාන්නේ නැහැ මම කිව්වේ නෑනේ උඹට කොහෙවත් එහෙම සීන් එක සම්මත තත්ත්වයක් නම් අපි මෙතෙන්ට දානවා සම්මත එන්තැල්පි විපර්යාසය කියලා අපි ඉස්සරහට කතා කරමු හරිනේ හරි ඔයාලා අර්ථ දැක්කීම ලියවනේ හරි එහෙනම් මෙතන මේක ආදේශ කරොත් එනවා ඵල කියන්නේ කවුද මෙන්න මේක 60යි කිලෝ ජූල් මවුලයට මෙයාගේ මවුල කීයක් විතර ඉන්නවද 1යි නිෂ්ඨෝයිකියුමි තියෙන්නේ එහෙනම් 60යි වැඩ කරන්න ඕන කීයෙන්ද මවුල එකකින් 1යි මවුල ඵල ඍණ ප්‍රතික්‍රියක 100යි කිලෝ ජූල් මවුලයට වැඩි කිරීම එතන තියෙන 1යිනේ මවුල 1යි උත්තර කීයක් එනවා ඍණ 40යි කිලෝ ජූල් මවුලයට ඒ මවුලයක් කොහෙන්ද ආවේ මවුලෙ මේ කැපිලා යනවනේ මෙන්න කැපිලා ගියාම කොහෙන්ද මේ මවුලයක් එන්නේ ඇයි මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි මෙන්න මෙතන තියෙන පදයක් කියද එක කියලා ඒක බෙදලා ගියාම මෙහාට යනවා කිලෝ ජූල් මවුලයට කියලා හරිද එහෙනම් මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය වෙනවා ඩෙල්ටා H සම්මතනේ මේ ඩෙල්ටා H සම්මතය Rx කියන එක ඍණ 40යි මේ ඍණින් කියවෙන දේ මොකද්ද ළමයි මේ ඍණින් කියවෙන දේ තාපය ඍණයි කියන එකද නේ තාපය ඍණයි කියන එක තාපය ඍණ වෙන්න බෑ තාපයට ලැබෙන බල අවමගේ බිඳුවයි ඒතර ඍණ වෙන්නේ කොහොමද එහෙනම් මේක තාපය නෙමෙයිනේ මේක එන්තැල්පියනේ මේ ඍණ කියන එකේ තේරුම මොකද්ද පිටට තාපය නිදහස් කරා කියන එක ඍණ කියන එකේ තේරුම තාපදායක කියන එක තාපදායකයි කියන එක තමයි මේකෙන් කියවෙන්නේ හරිද හරි තුග්ගල් මේක ලියක එන්තැල්පි කියලා අර්ථ දැක්කම ලියවන්න හරි මේක ලියක හරිද මේක ඔයාලා හදා මම වෙනසක් කරන්න පොඩි දෙකේ ඉලක්කමක් දානවා මෙයාගේ එන්තැල්පිය දෙන්නම්
ඒකටත් මේ සම්බන්ධතාවය ලියලා ආදේශ කළා උත්තරේ වෙනම ලියාගෙන යන නෝට් එක දැනට ලියාගෙන යන්න වෙනම දැන් අලුතෙන්ම ටියුට් එක තාම print කරගත්තේ නැත්නම් කවුරුවත් අලුතෙන්ම හම්බ ටියුට් එකක් තියෙන කෙනෙක් නම් ඒක ලිව්වත් මේ ඒකම ලිව්වත් කමන්නේ ටියුට් එක කලින් ලියපු කට්ටිය ඉන්න නිසා ඒ කට්ටිය නෝට් එක හදාගන්න ඔයාලා කී උත්තරය ආවේ උත්තරය ආවේ ලේසි වැඩි ඕවා පළවෙනි ප්‍රතික්‍රියක දාන්න දරුවාට හොයාගන්න පුළුවන් දැන් 70 40 දැක්ක ගමන් අඩු වෙලානේ කියලා හිතන්න යන්න එපා අඩු වෙලානේ 70ට 40 අඩුයිනේ තාප 10කයිනේ එහෙම හිතනවා නම් ඔබට මෙලෝ 100ක් නෑ ඇයි බං මෙතන එකකට මුගේ දෙකක් හැදෙනවනේ එතකොට මෙතන ලිව්වොත් ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H Rx කියන සම්බන්ධ දාන්න එපා හොඳේ මෙතනනවා ඩෙල්ටා H y ගේ දෙන්නෙක් ඉන්නවා මේ ඒක දානවා මෙතෙන්ට දෙකක් ඍණ ඩෙල්ටා H මෙතෙන්ට දානවා x මෙතෙන්ට දානවා 2 මවුල වැඩි කිරීම 40යි කිලෝ ජූල් මවුලයට ඍණ 1 මවුල වැඩි කිරීම 70යි කිලෝ ජූල් මවුලයට එතකොට මෙතන එනවා 80ක් අතන 70යි උත්තරේ ධන 10යි කිලෝ ජූල් මවුලයට මේකේ තේරුම මොකද්ද ධන 10යි කියන්නේ ධන කියන්නේ තාප අවශෝෂකය කියන්නේ තාප අවශෝෂකය කියන්නේ මොකක්ද තාපය උරාගෙන කියන එක තාප අවශෝෂක කියලා කියන්නේ තාපය උරාගෙන කියන එක හරිද රයිට් හරි එහෙනම් අපිට ළමයි ස්වභාවය හම්බෙන ප්‍රතික්‍රියා වර්ග දෙකයි එකක් තමයි තාපදායක ප්‍රතික්‍රියා අනිත් එක තාප
අවශෝෂක ප්‍රතික්‍රියා. හරිද? අපි ඕවා ගැන තමයි මේ පාඩමේදී කතා කරන්නේ. තාපදායක ප්‍රතික්‍රියා සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා. අහගන්න මගුවා. මේ වගේ මේක තාපදායක මේක තාපදායක මේක තාප අවශෝෂක. අපි දන්නවා තාපදායක ප්‍රතික්‍රියාවේදී මොකද්ද වෙන්නේ එහෙනම් ආරම්භයේ ඉන්න කෙනාගේ තාපය හානි වෙලා B කියන කෙනා හැදෙනවා. තාපය පිටට නිදහස් වෙනවා. තාපය පිටට නිදහස් වෙනවා නම් තාපදායකයි නම් එයාගේ ඩෙල්ටා H ට ලැබෙන්නේ ඍණාගයක්. එන්තල්පි වෙනස ඍණයි. ඩෙල්ටා H ඍණාගයක් තමයි. තාප අවශෝෂක නම් එතනදී වෙන්නේ තාපය පිටින් උරා ගන්නවා. තාපය පිටින් උරා ගන්නවා. මෙහෙම. තාපය උරා ගන්නකොට මෙයාට වඩා මෙයාගේ තාපය වැඩි වෙනවා. එන්තල්පි වැඩි වෙනවා. ඒ නිසා මෙයාගේ එන්තල්පි එන්නේ ධනයි. එන්තල්පි ලැබෙන්නේ ධනාගය. එන්තල්පි ලැබෙන්නේ ධනාගය. හරිද? එතකොට මම මේකට ඇන්දොත් ළමයි ශක්ති සටහනක්. හරිද? මම අර ආයෙසර කරගෙන අඩු කරලා පෙන්නුවේ කලින් වා ගන්න හදමු නිසා. හොඳේ. මේ එකම තමයි මම ගත්තේ. මේකට ඇන්දොත් අපි එන්තල්පි සටහනක්, ශක්ති සටහනක් මේ පැත්තට ගන්නවම ශක්තිය. ශක්තිය. මේ පැත්තට ගන්නවා ප්‍රතික්‍රියා මාර්ගය. ප්‍රතික්‍රියා මාර්ගය. මම මේ කලින් මාක් කරා අගය මෙයාගේ 100 කිල්ල මම දුන්නේ නේ. 100 කිලෝ ජූල් මෙයා දුන්නේ කීයද? 60 කිලෝ ජූල්. x ගියගේ කීයද දුන්නේ? 70යි 70යි කිලෝ ජූල්. අපි හිතමු මෙයා y කිලිම 2යි y නේ y කිලම මෙයා 80යි කිලම 80යි කිලෝ ජූල්. නැත්නම් වරද්ද ගන්නෝනේ පොඩි ළමයින් හොයාගන්න බෑ මතක නැහැ. හරිද? 70 80 හරි. දැන් මට කියන්නවා ආරම්භයේ මට ප්‍රතික්‍රියා මාර්ගය කියන්නේ පටන් ගන්න තැනනේ. මෙන්න පටන් ගන්නකොට කොහොමද හම්බෙන්නේ ඉස්සෙල්ලම? ඒ තමයි හම්බෙන්නේ. එයාගේ ශක්තිය කීයද කිලෝ ජූල් 100යි. ඒතර එයා මට අපි හිතමු මට මෙන්න මේ හරියෙන් තමයි මාක් කරන්න වෙන්නේ. මට මෙන්න A කියන එක්කෙනා හම්බුණා. කිලෝ ජූල් 100 තමයි මෙතන මේ මම මාක් කරලා තියෙන්නේ. ඒතර ප්‍රතික්‍රියා මාර්ගයේ ඉස්සරහට යද්දි මට කවුද හම්බෙන්නේ? A කියන එක්කෙනා ඉවරලා අන්තිමට හම්බෙනවා B කියන කෙනා. ඒතර මට ඉස්සරහට තමයි හම්බෙන්නේ මේ හරියේදී. ඒතර එයා හම්බෙන්නේ මට මේ හරියේදී නම් එයා එන්න ඕන මීට වඩා උඩින්ද පල්ලෙහින්ද? පල්ලෙහින්. ඒ 60යි නේ පල්ලෙහා. අපි මේ හරිය කියලා. ඔන්න B. මෙතන මේක 60යි. අගය. කිලෝ ජූල් 60යි. ඒතර ප්‍රතික්‍රියාවේ ශක්ති විපර්යාසය මොකද්ද වෙන්නේ? මෙන්න මේ A ගෙන් පටන් අරගෙන B දක්වා සංක්‍රමණය වෙනවා. අඩු වෙනවා. දැන් අඩු වෙන්න පුළුවන් වෙන්නේ කොහොමද? අඩු වෙන්නේ කොහොමද? ඒක අඩු වෙන්න පුළුවන් ක්‍රම කීපයක් මම දෙන්නම්. එකක් මම දෙනවා ඔහොම. අනිත් එක මෙහෙම. අනිත් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම. අනිත් එක මෙහෙම ගිහිල්ලා මෙහෙම. A B C D ඔයා හිතන්නේ ඔය ප්‍රතික්‍රියාවේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී ප්‍රතික්‍රියාව හෝමාව වෙන විදිය නැත්නම් ප්‍රතික්‍රියාවේ ශක්තිය සංක්‍රමණය වෙන විදිය ඔය ප්‍රස්ථාරය ටිකෙන් මොකකින් එයිද? Aද Bද Cද Dද? D. මතකින් කියන්නේ. මතකෙන් කියන්නේ. ඇයි එහෙම මතකින් කියන්නේ? අද මට කිව්වේ ඇයි එහෙම D වෙන්නේ? අපි දන්නවා ප්‍රතික්‍රියාව ගත්තට පස්සේ ළමයි මේ ප්‍රතික්‍රියාව ශක්තිය සංක්‍රමණය වෙන්න ඕන එයාගේ පටන් ගන්න තැන ඉඳලා අවසාන තැන දක්වා තමයි. හැබැයි හැම ප්‍රතික්‍රියාවකටම තියෙනවා මේ ප්‍රතික්‍රියාව සිදුවීම සඳහා මේ ප්‍රතික්‍රියක සතු වෙන්න ඕන මොකද්ද? අවම ශක්තිය කියලා එකක්. ඒ අවම ශක්තිය එයාගේ ළඟ ගැබ් වෙලා තියෙන ශක්තියට වඩා චුට්ටක් හරි මොකද වෙන්නේ? වැඩි. හරිද? අපිට දොස්තර කෙනෙක් වෙන්න උනාට ඔබගේ ළඟ තියෙන ශක්තියෙන් විතර මේක කරන්න බෑ. ඔබට ඒක ඊට වඩා වැඩිපුර නේ මහන්සි වෙන්න ඕනේ. පන්දිගරේ මෙඩිසින් යන්න බෑ. ඔබට මහන්සි වෙන්න ඕනේ. ඊට වඩා මහන්සි වෙන්න ඕනේ. සක්‍රිය ශක්තිය කියලා එකක් තියෙනවා. අඩුමතරමේ ඔබ යම් කිසි මට්ටමක් තියෙනවා, සීමාවක් තියෙනවා පාඩම් කරන්න. ඔබ ඒ සීමාවට පාඩම් කරලා වැඩ කරොත් තමයි යන්නේ. නැත්තම් යන්නේ නැහැ. මෙතනයි මෙතනයි. හරිද? අන්න ඒ වගේ හැම ප්‍රතික්‍රියාවකටම සිද්ධ කරගන්න නම් අඩුම තරමේ දෙන්න ඕන ශක්තියක් තියෙනවා.
ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම් අඩුම තරමේ ඒ ගානවත් ලැබෙන්න ඕන. මෙන්න මේක. ඒක අර ඉන්න ආරම්භක අවස්ථාවේ අගයට වඩා සංඛ්‍යාත්මකව ගත්තොත් අගෙන් විශාල අගයක්. රේමට්ටමට આવොත් එතනින් බලන්න නිකම්ම ඔටෝමැටිකලි යනවා. මෙන්න මේකට අපි කියනවා තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන කියලා. මතක තියාගන්න තාපදායක ප්‍රතික්‍රියාවක ශක්ති සටහන ඔන්න වගේ පොඩි ගැප් එකක් තියෙන එකක් තමයි. මෙන්න මේ මොකද්ද? මේ තමයි A සහ B අතර ශක්ති වෙනස විපර්යාසය තමයි ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය කියලා කියන්නේ. මෙතෙන්ද තමයි ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය කියන එක එන්නේ. සම්මත කැලලටත් කමන සම්බන්ධ දෙන්නේ නැහැ. මග තමයි ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය කියලා කියන්නේ. මේ දෙන්න අතර ඩිෆරන්ස් එක. ඊළඟට අපි බලමු තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක මොකද්ද වෙන්නේ කියලා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක එන්තැල්පිය. ඒකේ මෙහෙට ශක්තිය මෙහෙට මාර්ගය. දැන් මොකෝ වෙන්නේ? දැන් කොහාටද දැන් මේ? මාර්ගය. ඉස්සෙල්ලම හම්බෙන්නේ මට x ද y ද? හම්බෙන්නේ x. මම මේකට ලොකු වගේක් දාන්නම්. 150ක් විතර දාන්න. අර වසු. 150 මෙයාට දාමු 200ක්. 250 විතර. හරි. දැන් මට ඉස්සෙල්ලා හම්බෙන්නේ x 150 අපි මේ හරි. මෙන්න x ඉන්නවා 150 කිලෝ ජූල්. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලයත් එක්ක ඉස්සරහදී මට හම්බෙනවා y කොහෙද ඉන්නේ? x ට වඩා උඩින්. ඒක මේ හරි. y. එතකොට එයාගේ මිති 250. එතකොට මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට යන්න ඕන. එතකොට මෙයාට සක්‍රීය ශක්තියක් එක තියෙන්න ඕනද? තියෙන්න ඕන. ඒ සක්‍රීය ශක්තියත් එක්ක ගත්තම ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේ විදිහට. මේක තමයි මේ ප්‍රතික්‍රියාවේ සක්‍රීය ශක්තිය වෙන්නේ. හරිද? ඔන්න ශක්තිය. මේක තමයි මෙයාගේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පිය වෙන්නේ. ධනාගයක් එන්නේ. ඔන්න. හරිද? ඕක තමයි ශක්ති සටහන වෙන්නේ. හරිද? එතකොට දැනගන්න ඕන තාපදායක ප්‍රතික්‍රියාවක නම් ප්‍රතික්‍රියක වල ප්‍රතිබල පල්ලෙහා තියෙන්න ඕන. තාප අවශෝෂක නම් ප්‍රතික්‍රියක වල ප්‍රතිබල උඩින් තියෙන්න ඕන. ශක්ති සටහන විදිහට මතක තියාගන්න. හරිද? මේක තමයි මොකද ඉදිරි ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය. මේක තමයි මෙයාගේ ඉදිරි ප්‍රතික්‍රියාව සක්‍රීය ශක්තිය. මම ඔයගෙ නිකන් දල වශයෙන් ගන්න. සාමාන්‍ය දෙනිය ප්‍රශ්නයක් අහුවොත් මේ ප්‍රස්ථාර දෙක දිහා බැලුවම මේ වර්ග දෙකෙන් තාපදායක සහ තාප අවශෝෂක වර්ග දෙකෙන් ටිකක් හරි ලේසියෙන් නේ අනිවාර්යෙන් දෙකටම ශක්තිය එපා. ටිකක් හරි ලේසි වෙන නැත්නම් මොකද්ද? මේකද අරකද? මේක. අයියේ. මේකේ පළවෙනි දේ තමයි මෙයාගේ ශක්තිය හානි වෙනවා. තියෙන ගානක් තමයි පිට වෙලා යන්නේ. පළවෙනි දේ ඒක. උගලක තියෙන ශක්තිය තමයි පිට වෙන්නේ. හැබැයි තියෙන ශක්තිය පිට වුණාට එයාට පිටින් යම් වී ශක්තියකුත් ඕන. හැබැයි ඒ ඕන ගාන මහා ලොකු ගොඩක් නෙවෙයි. උගේ ළඟ තියෙන ගාන වල චූටියක් ගත්තම තමයි පිටින් ගන්න ඕන. ඒ පිටින් ගාන අරගෙන ඔක්කොම ටික පිට කරලා දැම්මම තිබ්බ ගානට වඩා අඩු ශක්තියක් තියෙන කෙනෙක් තමයි හැදෙන්නේ ප්‍රශ්නයක්. ලේසියෙන්ම වෙන්න පුළුවන්. මුගේ ප්‍රශ්නේ මොකක්ද? මුගේ ප්‍රශ්නේ මෙයාගේ තියෙන ගානට සාපේක්ෂව සෑහෙන ප්‍රමාණයක් මෙයාට අවසානයේ දක්වා යනකොට මොකද කරන්න ඕන? උරා ගන්න වෙනවා. ඒ ගාන උරා ගත්තත් මදි අයියේ. තවත් ඕන සක්‍රීය ශක්තියට කීකුත් එක. දැන් සක්‍රීය ශක්තිය ගොඩක් වැඩි නිසා තාප අවශෝෂක ප්‍රතික්‍රියා ස්වභාවය සිදු වීමේ හැකියාව ගොඩක් අඩුයි. වැඩිපුරම සිද්ධ වෙන්නේ තාපදායක ප්‍රතික්‍රියා, දහන ප්‍රතික්‍රියා වගේ දේවල් සෑහෙන ශීඝ්‍ර සිද්ධ වෙනවා. ඒක සාමාන්‍ය දෙයක් නෙමෙයි. දැන් අපේ ළඟ සල්ලියක් කීයක් හරි තියෙනවනම් ඕක වියදම් කරන්න පුළුවන් ක්‍රම කොච්චර තියෙනවද? නේ? ගෙදරම රුපියල් 100ක් දුන්නොත් ගෙදර යනකොට රුපියල් 100 නේ. 100 නැද්ද මොකද කරන්නත් බෑ කොහොමද නේ? පස්තේකටම 100ක් විතර යනවනේ. හරිද? රුපියල් 1000ක් විතර දුන්නා නම් රුපියල් 1000කින් කරන්න පුළුවන් දෙයක් නේ. 1000 වියදම් කරන්න පුළුවන් ක්‍රම ඕන තරම් තියෙනවා. 1000 2000 කරගෙන යන්න පුළුවන් ද ගෙදර යනකොට? පුළුවන් ද පුළුවන්. මේ හොරකමක් කරනවා කියලා ඉන්න දැම්ම පුළුවන්. ඒක තියෙන ගෑමක් දෙන්න ඕන ඔබට. තව 1000 කරගන්න කර. මේසි නෑ ඉස්සර වගේ නෑ. හරිද? ඒක අමාරුයි ටිකක්. කරගන්න අමාරුයි අපිට. ඒ නිසා මතක තියාගන්න තාපදායක ප්‍රතික්‍රියාවට වඩා තාප අවශෝෂක ප්‍රතික්‍රියා ස්වභාවය සිදුවීමේ හැකියාව ගොඩක් අඩුයි. ඊළඟට අපි එන්තැල්පි සටහනක් යන්නදොත්. ඔයාලා එන්තැල්පි සටහන ඕල් කරලා තිබ්බා. නෑ නම් කියන්න එපා.
ශක්තියට වඩා මේක විශේෂ තමයි මේ පැත්තෙන් අපි මාක් කරනවා එන්තැල්පි කියලා. එන්තැල්පි. උඹලගේ පේපර් එකත් මට මතකයි මේ වගේ ප්‍රශ්නයක් තිබ්බා. එන්තැල්පි. එහෙම මාක් කරනවා. ඒකයි පෙන්නන්නේ ශක්තිය වැඩි වෙනවා අඩු වෙනවා කලන්ත විතරයි යන මාර්ග නම් මම පෙන්නන්නේ නැහැ. A කියන එක නම් 100යි B කියන එක නම් 60යි. A කියන එක නම් 100යි නම් ඌ මේ හරියෙන් ඉන්නේ මෙන්න A 100යි. සමහර මේ පැත්තේ මාක් කරන්නේ නැහැ අපි ආගේ. B කියන එක නම් 60යි. ඌ ඉන්නේ මුඩ උඩින් යටින්. යටි. A වලින් B වලට වෙද්දි මොකද වෙන්නේ? යටරේනේ පල්ලෙහාටනේ තාපය පිට කරනවා. මෙන්න තාපය පිට කරා. පිට කරන තාපය මෙන්න මාක් කරනවා ඍණ 40යි. ඒක තමයි එන්තැල්පි සටහනක් අඳින විදිහ. ඩෙල්ටා H RXN කියලා දාන්න පුළුවන්. අවශෝෂකයෙක් නම් මොකද්ද වෙන්නේ? මෙන්න ඉන්නවා එක්කෙනෙක්, මෙන්න ඉන්නවා එක්කෙනෙක්, මෙන්න X ඉන්නවා, මෙන්න Y ඉන්නවා මොකද්ද වෙන්නේ? X වල ඉඳලා Y දක්වා තාපය උරා ගන්නවා. ඒක ඩෙල්ටා H සම්මත නෑ ධන. මෙතන නම් කීය ධන 100යි නේ. ධන 100. මොන කතන්ද? එන්තැල්පිය කිලෝජූල් මවුලයට එන්තැල්පිය කිලෝජූල් මවුලයට. මොන ශක්ති සටහන සහ එන්තැල්පි සටහන. හරිනේ? රයිට් හරි. අඳගන්න මේ. පැහැදිලි අඳගන්න.
හරිද? ඔන්න කට්ටිය හරිද ඉවරද? right. හරි. එතකොට ඔය අපි කතා කරේ සාමාන්‍ය කතන්දරයක් නේ. හරිද? අපි ඊළඟට මාතෘකාව ලියාගන්න සම්මත එන්තැල්පි විපර්යාසය. සම්මත එන්තැල්පි විපර්යාසය. සම්මත එන්තැල්පි විපර්යාසය. සම්මත එන්තැල්පි විපර්යාසය. හරිද? අපි ළම දැන් එන්තැල්පි විපර්යාසය කතා කරානේ. අපි කතා කරා A ගෙන් B හැදෙන එකේ එන්තැල්පි විපර්යාසය කතා කරා. ඒක ගැටලුවක් නෙවෙයි. එහෙනම් දැන් මොකද්ද මේ සම්මත සීන් එකක් කියන්නේ? එන්තැල්පිය මොකද්ද සංකේතේ? H. මේ තමයි එන්තැල්පිය. වෙනස මොකද්ද? ඩෙල්ටා H. රියැක්ෂන් එකක් නම් RXN. මේක තමයි එන්තැල්පි විපර්යාසය වෙනස. මොකද්ද මේ අලුත් කෑල්ල? සම්මත එන්තැල්පි විපර්යාසය. මෙන්න මේකෙන් තමයි අපි සම්මතයෙන් අර්ථ දක්වන්නේ. මේක දැම්මම ඒක සම්මත වෙනවා. සම්මත. මේ මොකද්ද? වෙනස. මේ H කියන්නේ මොකද්ද? එන්තැල්පිය. ඒත් මේක තමයි මොකද්ද? සම්මත එන්තැල්පි වෙනස. එහෙම නැත්නම් විපර්යාසය. සම්මත එන්තැල්පි වෙනස. එහෙම නැත්නම් විපර්යාසය. දැන් ඒකේ අරකේ විශේෂත්වය මොකද්ද? අපි කලින් එකේදී සම්මත තත්ත්ව කියලා එකක් කතා කරේ නෑ. අපි නිකම් නේ එන්තැල්පි කී උෂ්ණත්වය කී දැරි පීඩනය කී ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකේ විශේෂත්වය තමයි මොකද්ද? අපි සම්මත එන්තැල්පියක් කතා කරනවා නම් අපි සම්මත තත්ත්ව භාවිතා කරන්න ඕන. මොකද්ද සම්මත තත්ත්ව? එකක් තමයි පීඩනය භාවිතා කරන්න ඕන 1.0යි 1යි 3යි 2යි 5 වතාවක් 10 5යි පැස්කල් පීඩනයක් භාවිතා කරන්න ඕන. පීඩනයේ විදිහට වෙනය භාවිතා කරන්න බෑ. සාන්ද්‍රණයේ විදිහට 1යි මෝල ඝන ඩෙසිමීටර ද්‍රාවණයක් භාවිතා කරන්න ඕන. ද්‍රාවණ භාවිතා කරනවා නම් උෂ්ණත්වයේ විදිහට සම්මත උෂ්ණත්වයක් කියලා එකක් අපි කතා කරන්නේ නෑ. අපි කතා කරන්නේ මොකද්ද? මේ මොහොතේ තියෙන උෂ්ණත්වය අභිමත උෂ්ණත්වයක්. හැබැයි විශේෂ සුවිශේෂී උෂ්ණත්වයක් විදිහට සෙල්සියස් අංශ කීයද? 25 කතා කරනවා. හේතුව මේ දක්වා හදපු දත්ත ගොඩාක් හොයලා තියෙන 25ට දාලා නිසා. හරිද? එහෙනම් උතර මූලද්‍රව්‍යයන් කියවා භාවිතා කරන්න ඕන සම්මත තත්ත්ව. ඒවත් එහෙමනම් ඔයාට මෙන්න මේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ගන්න පුළුවන් ඩෙල්ටා H සම්මතය RXN කියන. හරිද? රයිට් හරි. මෙහෙම ලියා ගන්න. මෙහෙම ලියා ගන්න. ලියා ගන්න. දැන් ප්‍රතික්‍රියාවක සම්මත එන්තැල්පි විපර්යාසය යනු ප්‍රතික්‍රියාවක සම්මත එන්තැල්පි විපර්යාසය යනු විපර්යාසය යනු සම්මත තත්ත්වයටදී සම්මත තත්ත්වයටදී සම්මත තත්ත්වයටදී
සම්මත තත්ත්වයටදී වරහන් හතුලියා ගන්න. හරිද? පීඩනය සමානයි 1.0113.2 තවත් 10 5 පැස්කල්. පීඩනය සමාන 1.0113.2 තවත් 10 5 පැස්කල්. Pascal. सान्द्रणे एकमूलकं डेसिमीटर उष्णत्व 25 किलो නැනේ ඒක ලවරම වහන්න අරන් වහලා ඉතින්දී ප්‍රතික්‍රියාවේ දැක්වෙන ප්‍රමාණ වලින් සම්මත අවස්ථාවේදී ඇති ඵල සෑදීමේදී සිදුවන්නා වූ එන්තැල්පි විපර්යාසයයි සෙනන් ඩෙල්ටා S සම්මතය Rx එකකින් සමාන වෙනවා මේක තේරුම් සිග්මා මෙතන VP products ඩෙල්ටා H සම්මතය Rxn ඩෙල්ටා H සම්මතය products ඵල ඍණ sigma VR delta H සම්මතය reactants හරිද ඔන්න ඔක තමයි ප්‍රතික්‍රියාවක සම්මත ඉදල විපර්යාසය වෙන විදිය මෙන්න VP VR කියන්නේ මොකද්ද VP VR කියන්නේ ස්ටොයිකියෝමිතික සංගුණක ඒව තියෙනවා ඒවෙන් වැඩි කරන්න ඕන ස්ටොයිකියෝමිතික සංගුණක හරි මේ සමීකරණ ලියාගන්න ලියන කොටුවක් දාගන්න
හරි. හරිද? එහෙනම් මේ සම්බන්ධතාවයෙන් ඔයාලා මොකක් හරි ගානක් හැදුවා. හැබැයි මේ ගාන හදන්න නම් ඔයාලට අනිවාර්යෙන් මේ පළවලයි ප්‍රතික්‍රියකවලයි එන්තැල්පිය ගැන දීලා තියෙන්න ඕන කොහොමද? සම්මතා ගැන තමයි දීලා තියෙන්නේ. ඊතහන් ගානක දීලා සම්මතා ගැන නෙවෙයි කියලා නිකන් h දාලා කියලා. ඔයාලට ගානක මෙහෙම h දාලා h 10යි කිලෝ ජූල් මවුලයට. ඒ ඔයා නිකන් හරි ළමයි මෙහෙම ගණන් ABC කාගේ හරි මෙහෙම ගණන් දීලා තියෙද්දි ඔයා මේක දීලා ගාන හදන්න පටන් ගත්තොත් ලකුණු 0.1 ලකුණක් හම්බෙන්නේ නැහැ. කවුරුද එහෙම දුන්නේ නැහැ. හරිද? කියන්නේ ගාන උගේ හරි ඉලක්කමත් හරි වෙන උත්තරෙත් හරිනේ අනිවාර්යෙන් හරි යනවනේ. හැබැයි ඔයා සම්බන්ධ දාලා පටන් ගත්තොත් එයාලා ඒ අවුරුද්දේ 1 ලකුණක්වත් දුන්නේ නැහැ. හරිද? ඒ නිසා මතක තියාගන්න. එන්තැල්පි සටහනක තිරස් අක්ෂයට දාන්නේ මොකද්ද? නෑ. තිරස් අක්ෂයක් නෑ එන්තැල්පි වල. එන්තැල්පි සටහනක අපි අඳින්නේ මෙහෙම විතරයි තිරස් අක්ෂයක් කියලා එකක් නෑ. මෙහෙට මොකක්වත් අඳින්නේ නෑ අපි. හරිද? මේ පැත්තට විතරයි එන්තැල්පි විතරයි තියෙන්නේ. හරි. එතකොට අපි දන්නවා එන්තැල්පියට ලැබෙන උත්තරේ ඍණ නම් ඒක තාප දායකයි ධන නම් තාප අවශෝෂකයි. මේ දෙක අතර ගියන් එන්න එහෙම තියෙන දෙයක් නෑනේ. එක්ක ඍණ එක්ක ධනනේ තියෙන්න පුළුවන්. බිඳුවේ රේඛාව කියලා එකක් තියෙනවා. ඒක අපි කියනවා සම්මත රේඛාව කියලා. හැබැයි ඒකෙත් බිඳුව මේ පැත්තේ මාක් කරන්නේ නැහැ. මට පරණ පාස් පේපර්ස් වල එහෙම එන්තැල්පි සටහන් වල මේ පැත්තේ මෙහෙම බිඳුව රේඛාව කියලා පටන් ගන්නවා. බිඳුව දාලා හැබැයි දැන් අලුත් සිලබස් වල මේ බිඳුව කියන අගය භාවිතා කරන්නේ නැහැ. අගය යන මොකක්වත් මේ පැත්තේ ලියන්නේ නැහැ. හරිද? right. ඔය ඕල් කාලේ තිබ්බ එක පොඩ්ඩක් වෙනස් මේක. හරි. මම අර තාපදායක අවශ්‍යතු ශීනිකයි දෙන්නේ නැහැ. ඒක දන්නවනේ. ඍණ උත්තරයක් ආවොත් ඒකේ උත්තරය තාපදායකයි. ධන උත්තරයක් ආවොත් තාප අවශෝෂකයි. හරිනේ? හරි. අලුත් මාතෘකාව ලියා ගන්න. ලැවෝෂියර් ලැප්ලාස් නියමය. ලැවෝෂියර් ලැප්ලාස් නැත්නම් ලැප්ලාස් කියලා තමයි කියන්නේ. ලැවෝෂියර් ලැප්ලාස් එහෙම නැත්නම් ලැප්ලාස් කියනත් කියනවා. ආපොත වහන්න දැන්. ප්‍රශ්න අහන්න තියෙනවා. පොත වහන්න. ඔන්ලයින් එකේ කට්ටිය තව අංක වෙන්න. පොත් තියෙන කට්ටිය. වහපන්. අව බලන්න. හරි. හරි. මම පාඩම ටෙස්ට් එකක් තියෙනවා කියලා කිව්වනේ. නැත්තම් ගියසද කිව්වා. නෑ ගියසද කිව්වා. ටෙස්ට් එකක් තියෙනවා පාඩම් කරලා චලාගෙන ගන්න. කිව්වා. අවංගේ ඕල් එක කියන්නේ ඒක. හරි. හරිද? right. ලැවෝෂියර් ලැප්ලාස් නියමය කියන්නේ ළමයි හරි සරල සිද්ධාන්තයක් මහ ලොකු දෙයක් නේ. ඔය නම වල සිලබස් එකේ ලොකුට කතා කරන්නේ නැහැ. හැබැයි ඉතින් නම වැඩකුත් නෑ අපිට. මෙන්න මෙච්චරයි. අපි දන්නවා A කියන එක්කෙනා B බවට පත් වුණා කියලා හිතමු. A කියන එක්කෙනා B බවට පත් වුණා. අපි හිතමු A කියන එක්කෙනාගේ කිලෝ ජූල් 100ක් තියෙනවා මවුලයකට අදාළව. B කියන එක්කෙනාගේ මවුල 60ක් තියෙනවා එක මවුලයකට අදාළව. ඒතර A කියන එක්කෙනා B බවට පරිවර්තනය වීමේදී මොකද වෙලා තියෙන්නේ? කිලෝ ජූල් 40ක තාපයක් පිට වෙනවා. එහෙනම් ඩෙල්ටා H සම්මතය ඍණයි අගය 40යි කිලෝ ජූල් මවුලයට. ඒතර A කියන එක්කෙනා B බවටපත් වෙද්දී කිලෝ ජූල් 40ක තාපයක් පිට වෙලා තියෙනවා. කාට හරි කෙනෙක්ට ආයපාරක් B A කරගන්න ඕනේ නම් මොකද කරන්න වෙන්නේ? අර පිටේලා ගිහපු 40 ආයපාරක් මූට දෙන්න වෙනවා. B කියන එක්කෙනා A කරගන්න නම් අර පිට වෙච්ච තාපේ වාට ආයෙ මෙයාට දෙන්න වෙනවා. ඒ කියන්නේ මෙහෙන් මෙහෙට එන්න නම් ඒක ඍණ නෙවෙයි. ඒතකොට මොකද වෙන්නේ? ඒක ධන වෙනවා. අගය සංඛ්‍යාත්මකව හරියටම සමානයි 40යි. හැබැයි තාප අවශෝෂකයි. හරිද? તો ලැවෝෂියර් ලැප්ලාස් කියන්නේ ඕක. එයා කියනවා එන්තැල්පි විපර්යාසයක ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නම් පසු ප්‍රතික්‍රියාව ඊට හරියටම සමාන ප්‍රමාණයකින් තාප අවශෝෂක වෙයි. ඕක. දැන් ළමයි හිතා ඒතකොට තාපදායක නම් තමයි තාප අවශෝෂක. අවශෝෂක නම් එකේ හිම එකක් නැහැ. හිම එකක් නැහැ දෙපැත්ත කොහොමද එක හොඳ. මේ වරදව වටහා ගන්න එපා. X ගෑස් කියන එක්කිනා Y ගෑස් බවට පත් වෙන ප්‍රතික්‍රියාවේ අපි හිතමු එන්තැල්පිය ඩෙල්ටා H අගය ධන 80යි කියලා. ධන 80යි කිලෝ ජූල් මවුලයට නම් මේ පැත්ත මොකද්ද වෙන්නේ? ඩෙල්ටා H අගය ඍණ 80යි කිලෝ ජූල් මවුලයට වෙනවා. අපේ පොදු ප්‍රතික්‍රියාවක් පොදු කතාවක් තමයි අර කියන්නේ.
හරි එහෙනම් ලියා ගන්න. ලියා ගන්න. එන්තල්පි විපර්යාසය කරන තාප රසායනික ප්‍රතික්‍රියාවක තාප රසායනික ප්‍රතික්‍රියාවක තාප රසායනික ප්‍රතික්‍රියාවක තාප රසායනික ප්‍රතික්‍රියාවක ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නම් ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නම් ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නම් පසු ප්‍රතික්‍රියාව ඊට හරියටම සමාන ප්‍රමාණයකින් පසු ප්‍රතික්‍රියාව ඊට හරියටම සමාන ප්‍රමාණයකින් තාප අවශෝෂක වේ. තාප අවශෝෂක වේ. ඉදිරි ප්‍රතික්‍රියාව තාපදායක නම් පසු ප්‍රතික්‍රියාව ඊට හරියටම සමාන ප්‍රමාණයකින් තාප අවශෝෂක වේ. ඒක අනිත් පැත්තත් එහෙමම තමයි. හරි. ඉඳ ලියාගෙන ටක් ගන්න. රයිට් හරි. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න. අලුත් මාතෘකාවක්. හේස් තාප සමාකලන නියමය. අලුත් මාතෘකාවක්. හේස් තාප සමාකලන නියමය. හේස් තාප සමාකලන නියමය. හේස් තාප සමාකලන නියමය. හරිද? ඔය නියම දෙක තමයි එන්තල්පි පාඩමේ ඔයාලට අහුවෙන නියම දෙක. ඔය නියම දෙකෙන් සෑහෙන ප්‍රයෝජන ගන්න දෙන නියම දෙකක්. ඇති මගුලකුත් නැහැ. හැබැයි සෑහෙන ප්‍රයෝජනවත් වෙනවා. හරිද? හේස් නියමය කියන්නේ හරි සරල සිද්ධාන්තයක්.
හරිද? හරීම සරල සිද්ධාන්තයක්. මහා ලොකු දෙයක් කල්පනා කරන්න ඕන දෙයක් නෑ. මෙන්න බලන්න. A gas කියන එක ළමයි ඔන්න B gas බවට පත් වෙනවා කියලා හිතන්නකෝ. අපි දන්නවා A කියන එක නා B බවට පත් වෙනකොට සිද්ධ වෙන යම්කිසි එන්තල්පි විපර්යාසයක් තියෙනවනේ. අපි හිතමු මෙයාගේ මවුලයකට දාලා සිද්ධ වෙන එන්තල්පි විපර්යාසය ඩෙල්ටා H සම්මතය 1. යම්කිසි අගයක් ඇති. හරිද? එතකොට මේ A කියන එක්කෙනා B බවට පත් වෙන්න පුළුවන් තව පාරක් තියෙනවා කියලා අපි හිතමුකෝ මෙන්න මෙහෙම. A කියන එක්කෙනා C gas බවට පත් වෙලා C gas කියන එක්කෙනා B gas බවට පත් වෙන පාරකුත් තියෙනවා. තනි ස්ටෙප් එකකින් මේ ස්ටෙප් දෙකකට යන්නේ. අපි දුම් මෙයාගේ එන්තල්පි ඩෙල්ටා H සම්මතය අගය මෙයා 2 මෙයා ඩෙල්ටා H සම්මතය 3. මෙයා මෙතන මෙතෙන්ට එන යම් ස්ථාප විපර්යාස සිද්ධ වෙනවා. මෙතන මෙතෙන්ට එන තවත් තාප විපර්යාසයක් සිද්ධ වෙනවා. අපි හිතමු ඔච්චර නෙමෙයි තව තියෙන පාරවල් කීපයක්. D එක E වෙලා E එක තමයි පස්සේ B බවට පත් වෙන්නේ. මෙයා 3 මෙයා ඩෙල්ටා H සම්මත අපි හිතමු 4 කියලා. මම හිතමු ඩෙල්ටා H සම්මතය 5 කියලා. මම හිතමු ඩෙල්ටා H සම්මතය 6 කියලා. හරිද? ඔන්න ප්‍රතික්‍රියාව. ප්‍රතික්‍රියාව වෙන්න පුළුවන් පාරවල් කීපයක්. ඩිරෙක්ට් මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට මේ පාරෙන් යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ පාරෙන් යන්න පුළුවන්. කේස් කියන විද්‍යාඥය කියනවා ළමයි මේ පටන් ගන්න තැනයි අවසන් වෙන තැනයි දෙකම එකම නම් මේ පටන් ගන්න මෙතනින් අවසන් වෙලා තියෙන මෙතනින් හැම එකම මෙහෙමනේ. මේක මෙහෙම ගියත් මේක මෙහෙම ගියත් මේක මෙහෙම ගියත් පටන් ගන්න තැනයි අවසන් වෙන තැනයි එකයි. කේස් කියන නියමයෙන් එයා කියනවා ආරම්භය සහ අවසානය එකම නම් මේ ප්‍රතික්‍රියාවේදී සිදුවන එන්තල්පි විපර්යාසය. ඒ කියන්නේ මෙතනින් තාපය පිටවීම හෝ ලබා ගැනීම මේකදී හෝ මේකදී තාපය ලබා ගැනීම හෝ පිට කිරීම එහෙම නැත්නම් තනි ස්ටෙප් එකේ තාපය ලබා ගැනීම හෝ පිට කිරීම එකිනෙකට මොකද කියන්නේ? සමානයි කියලා කියනවා. මොන පාරෙන් ගියත් එයා කියන සිදුවන එන්තල්පි විපර්යාසය සමානයි කියලා. ඒ කියන්නේ සමීකරණයක් විදිහට ලියුවොත් ඩෙල්ටා H සම්මතය 1 කියන එක සමාන වෙනවා කාටේ? මෙයා දන්න මෙයාට. ඒකනෙමනේ. පටන් ගන්න තැන අවසන් වෙන තැන එකයි. ඩෙල්ටා H සම්මතය 3. එහෙම නැත්නම් අපිට ආයෙත් පාරක් ලියන්න පුළුවන්. මෙයා දන්න මෙයා කියන. ඩෙල්ටා H සම්මතය 4 දන්න. ඩෙල්ටා H සම්මතය 5 දන්න. ඩෙල්ටා H සම්මතය 6. හරිද? කොහෙන් ගියත් අන්තිමට උනේ එකම කතන්දරය තමයි සිද්ධ වුනේ. මොන පැත්තෙන් ගියා සිදුවෙච්ච එන්තල්පි විපර්යාසය සමානයි. ඒක ඩිරෙක්ට් පාරෙන් ගියත් වටේ කියලා ගියත් උනේ එකම ක්‍රියාවලිය. සිදුවෙච්ච ශක්ති විපර්යාසය සමානයි එන්තල්පි විපර්යාසය සමානයි. ඔක තමයි හේස් නේමින් කියන්නේ. තව පාරවල් තිබ්බා. ඒවත් ඔක්කොම මේ ඕන කෙනෙක්ට මොකද වෙන්නේ? මොනේ මෙයාට සමාන වෙනවා මට නොකිය කියන්නේ මොකද? මෙයා මේ සෙට් එකටත් සමානයි. හරිද? හරි මෙහෙම ලියා ගන්න. රසායනික ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය රඳා පවතින්නේ එහි එන්තල්පි විපර්යාසය රඳා පවතින්නේ එහි ආරම්භක සහ අවසන් තත්ත්ව මත පමණි. ඒ සිදුවන මාර්ගයෙන් ස්වායත්ත වේ. හරි. මේ chart එක අරගෙන මේක ලියාගන්න.
පුළලි කට්ටිය ඉවර කරන් ටක් ගාලා කියන්න. හරිද? ලියන් ඉවරද? ළමයි ඉවරද? කම් කරා. රයිට් හරි. යාළුවොත් මාතෘකාවට එනවා. හරිද? එහෙනම් ඔන්න ඔය දෙක මතක තියාගන්න. ඔය දෙකෙන් සෑහෙන ගණන් හදන්න තියෙනවා. ගණන් වලට උත්තර ගන්න තියෙනවා. හරිද? හරි. අලුත් මාතෘකාව ලියා ගන්න. හරිද? දැන් ඒතොල්ලම එහෙනම් ඔන්න ඔය විදිහට එන්තැල්පි වගයන් තියෙනවා. එක එක ඒවා තියෙනවනේ. AC වෙනවා, CB වෙනවා, AD වෙනවා. ඔය වගේ අපි ළමයි මේ සිදුවෙන රසායනික ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් තාපදායක හෝ තාපාවශෝෂක ප්‍රතික්‍රියා එයාලා සිදුවෙන විදිය අනුව ප්‍රධාන කැටගරි වලට කඩලා තියෙනවා අපේ අධ්‍යයනය කිරීමේ පාසුව සඳහා. හරිද? අධ්‍යයනය කිරීමේ පාසුව සඳහා වෙන්න පුළුවන් එන්තැල්පි විපර්යාස ප්‍රධාන කැටගරි කීපයකට කඩලා තියෙනවා. හරිද? පුළුවන් අවුලක් නැහැ. මම අර නිකන් ගෑස් කියලා ලිව්වේ ලේසි නිසා ඝන ද්‍රව වායු ඕන එකකට එන්තැල්පියක් කතා කරන්න පුළුවන්. තාපයක් පිට වෙන ඕන එකකට ඔයාට ඔය කියපු දාපදායක මේ හේස් නියමය ලැබෝෂියල් ලැප්ලාස් ඕන එකකට දාන්න මොන කිසිම ගැටලුවක් නැහැ. හරිද? රයිට්. ඉස්සෙල්ලා අපි කතා කරන්නේ යන මාතෘකාව ලියාගෙන සම්මත උත්පාදන එන්තැල්පිය. අංක 1 සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය. සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය. සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය. මොකද්ද එහෙම අලුත් සීන් එකක් කතා කරන්නේ? සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය. හරිද? උත්පාදන එන්තැල්පි විපර්යාසය. විපර්යාසය නම් මොකද ලකුණ? ඩෙල්ටා. එන්තැල්පි නම් H. සම්මත නම් ඕක. උත්පාදනයට මොකද ඉංග්‍රීසියෙන් කියන්නේ? උත්පාදන ඉංග්‍රීසියෙන් කියන්නේ ජෙනරේට් කියලා කියනවා. වෙන එක ඈ නෑ ප්‍රොඩියුස් නෙමෙයි. F වලින් මොකද කියන්නේ? ෆෝමේෂන්. ඒ නිසා මේකට දානවා F ෆෝමේෂන්. සම්මත උත්පාදන එන්තැල්පිය ඩෙල්ටා H සම්මතයේ F මේ අකුරු මතක තියාගන්න හේතුව එක්සෑම් එකේ ඒව දාලා තමයි ලියන්නේ. හරි වරහතුල ලියාගන්න ඩෙල්ටා H සම්මතය F. F ඒක අර්ථය ලියාගන්න. ඒකේ අර්ථය ලියාගන්න. ඒකේ අර්ථය ලියාගන්න. අර්ථ දැකීම මෙයාගේ අර්ථ දැකීම හොඳයි. සම්මත තත්ත්වයේ අර්ථයේ පවතින සම්මත තත්ත්වයේ අර්ථයේ පවතින සංයෝග වූ මූලද්‍රව්‍ය වලින් සම්මත තත්ත්වයේ අර්ථයේ පවතින සංයෝග මවුලයක් සෑදීමේදී සිදුවන්නා වූ
සෑදීමේදී සිදුවන්නා වූ එන්තැල්පි විපර්යාසය සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය ලෙස හැඳින්වේ. සම්මත උත්පාදන එන්තැල්පි විපර්යාසය ලෙස හැඳින්වේ. ලෙස හැඳින්වේ. හරිද? එතකොට මොකද කරන්න ඕන ළමයි? සම්මත මූලද්‍රව්‍ය වලින් එතන සංයෝග වලින් හදා ගන්න ඕන මොකද්ද? සම්මත අවස්ථාවේ තියෙන සංයෝග කොච්චරද? එක මවුලයක්. ඊට වඩා හදන්න බෑ. හරිද? අපි දැන් උදාහරණ වශයෙන් ගමුකෝ සරල කෙනෙක් CO2 කෙනෙක් කියන. CO2 ගේ සම්මත අවස්ථාව මොකද්ද? CO2 gas. කොච්චර හදන්න ඕනද? එකයි. මෙතන එකට වඩා වැඩි වෙන්න බෑ. හදා ගන්න ඕන කවුද? කාබන් සහ O2 භාවිත කරලා. කාබන්ගේ සම්මත අවස්ථාව මොකද්ද? කාබන් solid එක අපිට නම් graphite කියලා ලියන්න පුළුවන්. ඔක්සිජන් ගේ මොකක්ද සම්මත අවස්ථාව? O2 එක. එයා නම් gas. මෙන්න මේකට අපි කියනවා මොකද්ද? CO2 ගේ සම්මත උත්පාදනය සඳහා සමීකරණය කියලා. අපි තව වැඩි හොඳට මෙන්න මෙතනින් මොක ලියනවා ඩෙල්ටා H සම්මතය F කවුද? CO2 නේ හැදුවේ. අන්න මෙතනින් අපි ලියනවා CO2 යගේ තත්ත්වය මොකද්ද? gas. අන්න මෙතනදී අපි සංඛ්‍යාත්මක අගයක් තියෙනවා නම් ඒක මෙතෙන්ට දානවා අගය කීයද කියලා. ධන හෝ ඍණ වෙන්න පුළුවන්. හරිද? අපි සංකීර්ණ එක ගමු පොඩ්ඩක්. C6යි H12යි O6 solid එක. ග්ලූකෝස් ඝනනේ. හදනකොට කොච්චරද මෙතන මවුල? 1යි. කවුද සම්බන්ධ වල විතර ගන්න ඕන? කාබන් නිසා කාබන් ඕන 6යි solid. ග්‍රැෆයිට් කිලිවත් කමන්නේ නැතත් කමන්නේ. කීයක් ඕනද කාබන්? 6ක් ඕන මෙතන දාගන්න වෙනවා 6ක්. ධන O2 ඕන O2 gas එක කීයක් ඕනද? 6ක් ඕන. හැමදේම කීයක් දානවා? 3ක් දැම්මම හරියන්නේ. ධන තව කොහොමද ඕන? හයිඩ්‍රජන් ඕන. සම්මත අවස්ථාව යාගේ H2 gas කීයක් ඕනද? 6ක් ඕන. හරිද? C6 H12 O6. ඕක කොහොමද ලියන්නේ එහෙනම්? මෙතන ලියනවා ඩෙල්ටා H සම්මතය මෙතෙන්ට F එක දැම්මා C6යි H12යි O6 solid එක සංඛ්‍යාත්මක අගය මෙතන ලියනවා y කිලෝ ජූල් මවුලයට. හරිද? එහෙනම් මොකද කරන්න ඕන? හදන්න ඕන කෙනාගේ මවුලයක් ලියාගන්න මෙන්න මේ දකුණු පැත්තේ. ඊට පස්සේ වම් පැත්ත සම්මත මූලද්‍රව්‍යයන්ගෙන් තුලිත කරනවා. හරිද? රයිට් හරි. මේ ලියාගන්න. අපි අර දෙක කිව්ව ඉවරනේ. අනික දේ තමයි ළමයි යම්ගේ සංයෝගයක උත්පාදන එන්තැල්පිය ගොඩක් ඍණයි නම් ඒකේ තේරුම මොකද්ද? ඒ වගේ ප්‍රතික්‍රියාවක් ස්වභාවික සිදුවීමේ හැකියාව පහසු වෙන එක. ඒ තාපදායකයිනේ තාපය පිට කරනවනේ. තීන තාපය පුළුවන් තරම් අයින් කරනවා නම් ඒ වගේ ප්‍රතික්‍රියාවක් ස්වභාවික සිදුවීමේ හැකියාව ගොඩාක් ලෙසි. හරි. ඒක චුරවන මම ලියාගන්න. ලියාගන්න. යම් සංයෝගයක උත්පාදන එන්තැල්පිය ඉහළ ඍණාගයක් නම්
ඉහළ ඍණාගයක් නම් ඉහළ ඍණාගයක් නම් ඉහළ ඍණාගයක් නම් එම සංයෝගයේ ස්වභාවය ස්ථායි වන අතර එම සංයෝගයේ ස්වභාවය ස්ථායි වන අතර ස්වභාවය ස්ථායි වන අතර ඉහළ ධනාගයක් නම් ඉහළ ධනාගයක් නම් ඉහළ ධනාගයක් නම් එම සංයෝගයේ ස්වභාවය අස්ථායි වේ. එම සංයෝගය ස්වභාවයේ අස්ථායි වේ. අස්ථායි වේ. හරි. example එක නෙමෙයිද clear? මේක දැනගන්න. මේ තමයි TNT. ලියපු විදිහටම ලියන්න. මේ දෙකම ලියන්නේ මේ විදිහට. හරි ඉස්සරහින් ලියන එක ලියන්න. මේක solid එකක්. හරි? මේ ලියව.
වරද්ද ගන්න එපා. එකක් හරි වැරදුනොත් ආයි ලකුණු නැත. ඕනේ එකක්වත් බැලන්ස් නැත්නම් ලකුණු නැහැ. එකක් හරි අඩුයි නම් උඩට අමතක වෙලා හරි ලිව්වේ නැත්නම් හිතන්න එපා ලකුණු දෙයි කියලා ලකුණු නැත. එක්සෑම් එකේ අහලත් තියෙනවා මේ ප්‍රතික්‍රියා ලියන්න කියලා. දැන් මොකද්ද කරන්න ඕන? එකින් එකට ලියන්න. කාබන්ගේ සම්මත අවස්ථාව කාබන් සොලිඩ් නේ. කාබන් සොලිඩ් කීයක් ඉන්නවද? 7යි. දාන. ඊළඟ හයිඩ්‍රජන් සම්මත අවස්ථාව H2 ගෑස් එක. සොලිඩ් වල ළම S එක මෙහෙම ලියන්නේ. ගෑස් වල මෙහෙම ලියන්න. කලබලෙට මෙහෙම ලියන්න එපා. හරි ලකුණු නැත. 5යි නම් මෙතන කීයක් ඉන්න ඕනේ? 5ක් දාලා හරියන්නේ නැහැ. 5 බෙදීම දෙකක් දාන්න. තව කොහොමද N2 ඕන? සම්මත අවස්ථාව N2 නේ ගෑස් එක. 3යි ඕන මෙතන දාන්න වෙනවා කීයක් දෙන 3 බෙදීම දෙකක්. ඊළඟට ඔක්සිජන් ඕන සම්මත අවස්ථාව O2 කීයක් ඕනේ? 6ක් ඕන. එහෙනම් දාන්න මෙතෙන්ට 3ක්. අතන කාබන් ඕන කාබන් සොලිඩ් එක කීයක් ඕනද? 2යි. ධන ඔක්සිජන් ඕන කීයක් ඕනද? 2යි. ඒක බැලන්ස්. හයිඩ්‍රජන් ඕන H2 gas කීයක් ඕනද? 3යි. අර පැත්ත එකයි 4යි. එන මෙතන දාගන්න
දෙකක්. ඊට පස්සේ මෙතන ඉස්සරහින් ලියනවා ඩෙල්ටා x සම්මතය f c7යි h5යි n3යි o6 සොලිඩ් එක සංඛ්‍යාත්මක වර්ගය දත්තේ දීලා නැති එක ලියන්න ඕනේ. ඩෙල්ටා x සම්මතය f CH3COOH liquid සංඛ්‍යාත්මක වර්ගය ලියන්න පුළුවන් ඔන්න ඔහොම. හරිද? ඔන්න ඔහොම ලියන්න පුළුවන්. නැකුවා. ඔකට අපි කියනවා සම්මත උත්පාදන එන්තල්පි. කොච්චර ලොකු වුණත් සංයෝගය එක ගැන හිතන්න යන්න එපා. වා කරන්න ඕන සම්මත මූලද්‍රව්‍යයෙන් එයා හදන එක විතරයි. සම්මත මූලද්‍රව්‍යයෙන් එයා හදන එක විතරයි කරන්න ඕන. හරිද? රයිට්. ඊට පස්සේ මාතෘකාව ලියා ගන්න. මාතෘකාව ලියා ගන්න. සම්මත දහන එන්තැල්පි විපර්යාසය. සම්මත දහන එන්තැල්පි විපර්යාසය. සම්මත දහන එන්තැල්පි විපර්යාසය. සම්මත දහනය. මොකද දහන එන්තැල්පිය කියන්නේ නමේ තියෙනවා බා. දහන එන්තැල්පිය. විපර්යාසයක් නිසා ඩෙල්ටා එන්තැල්පියක් නිසා H සම්මත නිසා ඕක දහනයට ඉංග්‍රීසියෙන් කියන්නේ කම්බෂන්. ඒ නිසා මෙතන දාන අකුර C. ඩෙල්ටා සම්මතය C. ඔයල් ලියන්න පුරුදු වෙන්න හොඳේ. හරිද? එතකොට සම්මත දහන එන්තැල්පිය සම්මත දහනය කලින් මොකද සම්මත උත්පාදන එන්තැල්පිය අපි මොකද කතා කරේ එතකොට යම්කිසි මූලද්‍රව්‍ය වලින් හැදුනට පස්සේ කොච්චරද හැදුනේ මවුල එකක් හැදෙන්න ඕන අවශ්‍ය ශක්තියට තමයි අපි කිව්වේ සම්මත උත්පාදන එන්තැල්පිය කියලා. හරිද? එකක් හැදෙනකොට එහෙනම් දහනයේදී මොකද වෙන්න ඕන? කොච්චරක දහනය වෙන්න ඕන? එකක් දහනය වෙන්න ඕන. හැබැයි අපි දන්නවා දහනය වෙන්නේ කවුද ඕන? O2 ඕන. O2 පොඩ්ඩක් දීලා හරියනවද? පොඩ්ඩක් දීලා හරියන්නේ O2 පුළුවන් තරම් උඩරිම වැඩි වෙන්න ඕනේ. ඇයි ඒ? උඩරිම තිබ්බොත් තමයි සම්පූර්ණ දහනයක් සිද්ධ වෙන්නේ. නැත්නම් සිද්ධ වෙන්නේ මොකද්ද? අර්ධ දහනයක්. අර්ධ දහනයක් වුණොත් මේක අපි කතා කරන්නේ සම්මත දහනෙන් තැල්ලේ මිසක් සම්මත අර්ධ දහනෙන් තැල්පියක් නෙමෙයි කතා කරන්නේ. එහෙනම් හොඳට සම්පූර්ණයෙන්ම දහනය වෙන්න ඕන. ඒක හොඳට සම්පූර්ණයෙන්ම දහනය වෙන්න නම් යදාළ සංයෝගයේ මවුලයක් ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් එක්ක දහනය කරන්න ඕන. හරිද? අපි ඒකට කියනවා සම්මත දහන එන්තැල්පි කියලා. ලියාගන්න. සම්මත තත්ත්වයටදී පවතින 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 සංයෝග මවුලයක් හෝ සංයෝග මවුලයක් හෝ මූලද්‍රව්‍ය මවුලයක් මූලද්‍රව්‍ය මවුලයක් වැඩිමනක් කියන්නේ වැඩිපුර කියන එක.
වැඩිම නම් O2 සමග වැඩිම නම් O2 සමග දහනයේදී සිදුවන්නා වූ වැඩිම නම් O2 සමග දහනයේදී සිදුවන්නා වූ දහනයේදී සිදුවන්නා වූ එන්තැල්පි විපර්යාසය සම්මත දහන එන්තැල්පිය ලෙස හැඳින්වේ. 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 හරිද? right. එහෙනම් මොකද අපි කරන්න ඕන? අදාළ සංයෝගයේ මවුලයක් O2 එක දහනය කරන්න. අපි හිතමු පෙට්‍රල් දහනය කියලා. පෙට්‍රල් කියන්නේ මොකද්ද? ඔක්ටේන්. 108යි X18. කොච්චර දහනය කරන්න ඕන? එයාගේ 1යි. තත්ත්වය අපි ලික්විඩ් කියලා. කාත් එක දහනය කරන්නේ O2 එක. හැදෙන ඵල තමයි අර පැත්තේ ලියන්න ඕන. මේක දහනය කරාම කොහොමද හැදෙන ඵල? කාබන් ඉන්න නිසා CO2 ගෑස් එක හැදෙනවා. හයිඩ්‍රජන් ඉන්න නිසා H2O හැදෙනවා. සම්මත අවස්ථාව ජලය මොකද්ද? ලික්විඩ් එක යා මෙතනින් දාන්න ඕන. කාබන්ලා 8ක් ඉන්න නිසා CO2 හැදෙනවා කීයක්ද? 8ක්. 18ක් ඉන්න නිසා ජල අණු හැදෙනවා 9ක්. අන්තිමට ඔක්සිජන් තුරුත කරන්න 8 වරක් 2 16යි මෙතන ඔක්සිජන් 9ක් කරනවා 16යි 9යි 25යි මෙතන කීයක් දානවද 25ක් දානවා එතකොට 50ක් එනවා 25 බෙදීම 2ක් දාන්න අපිට මුළු සමීකරණ දෙකෙන් වැඩි කරන් යන්න බැරිද පුළුවන් නේ එහෙම කරන්න බෑ අයියේ අපි දහනය කරන්න ඕන හැමතිස්සෙම මවුල කීයක්ද එකක් ඒක වෙනස් කරන්න බෑ ඒක වෙනස් කරනවා නම් ඔයා මෙතෙන්ට දානවා දහන එන්තල්පිය වගේ දෙගුණයක් දැන් ඉස්සරහින් ලියන්න කොහොමද මෙතන ඩෙල්ටා H සම්මතය මොකද C කවුද එන්නේ C8යි H18 ලික්විඩ් එක අනිවාර්යයෙන්ම මතක තියාගන්න මෙයාගේ උත්තර ඍණ උත්තරයක් එන්නේ ඇයි ඒ ඍණ උත්තරයක් දහනය කොහේ කරත් කවුරු කරත් කොච්චර කරත් දහනය තාප දායකයි තාම පිට වෙනවා හරිද ඊළඟට අපි තමු කාබන් ගේ දහන එන්තැල්පි ලියන්න කිව්වොත් මොකද ඔයා කරන්නේ කාබන් සොලිඩ් එකක් ගන්නවා කොච්චර ගන්නවද එකයි කාත් එක දහනය කරන්නේ O2 එක්ක කවුද දහනය කළා හදා CO2 ගෑස් එක හදනවා එන්තැල්පිය මෙතනින් මාක් කරනවා ඩෙල්ටා H සම්මතය මොකද්ද C කාබන් සොලිඩ් එක ඒකත් ඍණද නැද්ද අනිවාර්යයෙන් අගේ මම දන්නේ නැහැ ඍණ y කිලෝ ජූල් මෝලයට සරලයි හරිද ඔන්න කතන්දරේ දහන එන්තැල්පි හොම හරිද දැන් මෙන්න මේ ප්‍රතික්‍රියාවල කලිනුත් මොකක් හරි කරලෙව නේද උත්පාදනයේ දෙද්දිවද මේක නැත්නම් මේක අරක දහනයේද මම ලිව්වේ මේක උත්පාදනයක් වගේ පේන්නේ නැද්ද? කාගේද? මේක CO2 උත්පාදනයෙන් තැල්පීම නැන් ළමයිනේ. ඒ කියන්නේ CO2 මවුල එකක් හදාගෙන තියෙන සම්බත මූලද්‍රව්‍යනේ. හරිනේ වැඩි ඔව්. එහෙනම් මට මේකෙන් පේනවා සමහර සංයෝගවල දහනෙන් තැල්පියයි උත්පාදනෙන් තැල්පියයි සමාන අවස්ථා තියෙනවා. ඒක අපිට අවශ්‍යතාවය අනුව තීරණය කරගෙන කරන්න ඕනේ. මට මේක මෙහෙම මේක ලියන්න පුළුවන්ද එහෙම? මේ තියෙන CO2 ගේ උත්පාදනයේද? අපෝ නෑ මේ පෙට්‍රල් මගුලක නෙදී
සම්මත මූලාශ්‍රය තියෙන නිසා තමයි මට මේ හදා ගන්න පුළුවන් උනේ. හරිද? ඔන්න කතන්දරේ මතක තියාගන්න. අපිට ටිකක් දැන් මේකෙන් මට පේනවා එම නිසා මට පේනවා ඩෙල්ටා H සම්මතය F CO2 ගෑස් එකේ අගය හරියටම සමාන වෙන්න ඕන ඩෙල්ටා H සම්මතය C කාගේද කාබන් සොලිඩ් එක සංඛ්‍යාත්මකව හරියට සමාන වෙන්න ඕන. අපිට සැර එකක් ගමු. අර TNT C7යි H5යි N3යි O6 මම දහනය කරන්න යන්නේ O2 එක. බෝම්බයක් පුපුරවන්නේ. කවුද හදන්නේ? කාබන් ඉන්නවා බයින් කුලියන්. කාබන් ඉන්නවා හදන්න ඕන කවුද? CO2 කීයක් හදන්න ඕනද? 7ක් හදන්න එපා. 7යි CO2 තත්ත්වය මොකද්ද? ගෑස්. හයිඩ්‍රජන් ඉන්නවා කවුද හදන්න ඕන? ජලයනේ බං වෙන මොකක් හදන්නේ? ජලය H2O කීයක් දානවා? H2O හයිඩ්‍රජන් 5යි ඉන්න ඕන. 5ක් දැම්මොත් 10ක් එනවා. එහෙනම් දාන 5 බෙදීම 2ක්. දාන නයිට්‍රජන් O2 එක කවුද හදන්නේ? NO2 NO2 නේ. මෙතන 3ක් තියෙන නිසා මෙතන දාන්න කීයද? 3ක්. තව කොහොදින්? ඔක්සිජන්. ඔක්සිජන් එක දහනය කරාම එහෙම ගොන් කතාවද? එහෙම වෙන්නේ නැහැ. ඒක ලියන්න ඕනේ. මූටය ලියවන ගැටි. අන්තිම ඔක්සිජන් උද කරන්න 4ක් 2 14යි 3ක් 2 6යි 20යි මෙතන තියෙනවා 2.5 ඔක්කොම 22.5යි. එහෙනම් මෙතන දාමු අපි 22.5 බෙදීම 2ක් ද. උනේ. අර පැත්තේ 22.5යි නේ. 4ක් 2 14යි 3ක් 2 6යි 20යි මෙතන 2.5 නේ තියෙන්නේ 22.5යි. හැබැයි මෙතෙන්ට ඕක දාන කලින් මෙතන 6ක් තියෙනවා කියලා පේන්න ඕන. එහෙනම් 22.5 නෙමෙයිනේ. එහෙනම් කී 22.5 අඩු කරන්න 6ක්. මෙතන දැනටමත් 6ක් තියෙනවා. 16.5යි. මෙතන අපිට දාන්න පුළුවන් 16.5 දාන්න බෑ. 16.5 බෙදීම 2යි. හැබැයි දශම සංඛ්‍යා සාමාන්‍ය අපි දාන්නේ නැත නිසා මට පුළුවන් ඕකේ දශම සංඛ්‍යා නැති කරන්න කොහොමද? උඩත් දෙකෙන් වැඩි කරන්න යටත් දෙකෙන් වැඩි කරන්න. එහෙම වුණොත් එනවා කීයද? උඩට එනවා 33 රට එනවා 4. එහෙනම් මෙන්න මෙයා වෙනකොට 33 බෙදීම 4 දාලා ලියන්න පුළුවන්. එහෙම වුණොත් එනවා C7යි H5යි N3යි O6 සොලිඩ් එක දාන 33 බෙදීම 4යි O2 ගෑස් එක හැදෙනවා. හතයි CO2 ගෑස් දාන 5 බෙදීම 2 H2O liquid තත දාන අනිවාර්යෙන් දාන 3යි NO2 ගෑස් ඩෙල්ටා H සම්මතය C කවුද? C7යි H5යි N3යි O6 සොලිඩ් එක අනිවාර්යෙන් ලැබෙන උත්තරය ඍණයි. එයි එහෙම කිය. බෝම්බ පිපුරුනම ඉතින් සීතලක් දැනෙන්නේ නැහැ නේ. තාපදායකයි. තාපේ පිට වෙන දහන ප්‍රතික්‍රියාවක් වෙන්නේ. බෝම්බයක් කියලා ඉතින් 아무තුම උගලන්නේ දහනයක් වෙන්නේ. හරිද? ඔන්න කතන්දර ටික. හරි. ලියාගන්න. ඉක්මක. අන්තිම බස් එක කීයටදී? දන්නේ නැහැ. බස් තියනවද දන්නේ නැහැ. එදා ගියේ කීයටද? පහෙන් පස්සෙන් ගියේ. මෙහෙම බහට ගියේ. මතක නැහැ. මතකේ හොඳම බේනා. මතකේ මොකක්ද වෙලා තියෙන්නේ? මතකේ එහෙන ගහලා තියන්නේ. බ්ලැක් කීයටදී? එතන ගිස්ති ගියේ කීයටද? ගිස්ති ගියේ කීයද? මහ බස් එකද? ඒක අල්ලගත්තා. ගෙදරදී 6යි. ඔබට යන්න බස් එකක් තියෙනවද? පාටියක් මට දීලා යන වෙලාවක් තියෙනවද? ඔබට යන වෙලාවක් තියෙනවද? ඔබ උනුත් එක්ක යන්නේ නේ?
මට සල්ලි දීලා බලන්න. කොහොම කරන්න? කද්ද බම්බල මෙලවරහන්න. හරි දහන හැම ප්‍රතික්‍රියාවක්ම තාපදායකයි ෂුවර් එක හොඳේ හැම දහන එන්තැල්පියක්ම අනිවාර්යෙන් තාපදායකයි ඒක මට අනිවාර්යයෙන්ම කියන්න පුළුවන් දෙයක් හැබැයි ඒක එහෙම වුණා කියලා හැම උත්පාදන එන්තැල්පියක්ම ඍණයි කියලා කියන්න පුළුවන්ද බෑ එහෙම කියන්න බෑ සමහර සංයෝග ඒකනේ මම දෙකම දුන්නානේ සමහර අයගේ ඍණ තියෙනවා සමහර අයගේ ධන තියෙනවා ධන තිබ්බොත් අපි කියන මේක ස්වභාවයේ ස්ථායව තියෙන්නේ නැහැ ඍණ තිබ්බොත් අපි කියන ස්වභාවයේ ස්ථායව තියෙනවා කිය. ඒක මම කලින් කිව්වා. සමහර අය ධනේවත් තියෙනවා සමහර අය ඍණේවත් තියෙනවා. අවස්ථා දෙකම තියෙනවා. හරිද? ඔන්න කතන්දර දෙක. ඒතර මතක තියාගන්න සමහර කට්ටියගේ උත්පාදනයයි දහනයයි එකිනෙකට සමාන අවස්ථා තියෙනවා. සමහර අය උත්පාදනයයි දහනයයි එකිනෙකට සමාන අවස්ථා තියෙනවා. හරිද? ඔයාලට දැන් මතක ඇති හරිද? අපි යන්නේ පොඩි කතන්දරයක් කියන්න. හරිද? අපි හිතමු මෙන්න A solid කියන එක්කෙනා B gas එකත් එක්ක ප්‍රතික්‍රියා කරලා 2යි AB gas හදනවා. A solid එක
B ගෑස් එකත් එක්ක ප්‍රතික්‍රියා කළා මේම හදනවා. අතන මෙතෙන්ට අපි හිතමු මෙයා B2 කියලා. මෙතන 2යි. හරිද? හරිද? H2O ගේ සම්මත අවස්ථාව ලික්විඩ්. H2O ගේ සම්මත අවස්ථාව සෙල්සියස් අංශ 25 දෙන්නේ H2O ලික්විඩ් නේ. ඒතර ඔයා ප්‍රතික්‍රියාවල H2O ලික්විඩ් තමයි ලියන්න ඕන. ගෑස් නෙමෙයි. සම්මත අවස්ථාවේ නිසා. හරිද? ඔන්න. ඔයාට මෙන්න මේ දත්ත ටික දීලා තියෙනවා. මොකද්ද? ඔයාට දීලා තියෙනවා ඩෙල්ටා H සම්මතය F A කියන එක්කෙනාගේ සොලිඩ් එක හදන උත්පාදනය ඉදලා බෙදමු ඍණ 10යි කිලෝජූල් මෝලයට කිලෝවාට දීලා තියෙනවා. B2 මතක ලියාගන්න. B2 කියන එක්කෙනාගේ සම්මත උත්පාදනය ඉදලා ප්‍රශ්නයක් ඉදලා ලියාගන්න. මම ඒක දෙන්නම් ප්‍රශ්න මේ සමීකරණ ලියාගන්න ඉස්සෙල්ලා. B2 ගෑස් එක 60යි කිලෝජූල් මෝලයට. AB කියන එක්කෙනාගේ උත්පාදන එන්තල්පියක් දෙනවා ඩෙල්ටා H සම්මතය F AB ගෑස් එක සංඛ්‍යාත්මක අගය ධන 170යි කිලෝජූල් මෝලයට කිලෝවාට දෙනවා. ඔය ටික දීලා ඔයාගෙන් අහනවා මෙන්න මේ ප්‍රතික්‍රියාවේ එන්තල්පි පර්යාසය මොකක්ද කියලා. ඩෙල්ටා සම්මතය Rx. හරිද? ප්‍රතික්‍රියාව එන්තල්පි පර්යාසය වෙන අපි දන්නවා මොකද්ද? ඵල පැත්තෙන් ප්‍රතික්‍රියාව පැත්ත අඩු කරා නම් හරි. එහෙනම් මෙන්න සමීකරණය අපි දන්නවා මොකද්ද? කලින් දන්න එකක්. ඩෙල්ටා H සම්මතය Rx එකට සමාන වෙන්න ඕන. මේක අනිවාර්යෙන් ලියන්න. සිග්මා Vp ඩෙල්ටා H සම්මතය සිංහලෙන් ලියුවත් කමන්නේ ඵල ඍණ V R ඩෙල්ටා H සම්මතය F ප්‍රතික්‍රියක ඕන ඵල වලින් ප්‍රතික්‍රියක අඩු කරන්න ඕන. දැන් ආයෙත් ලියනවා මම එහෙම ඵල පොදු ඵල පැත්ත යන AB ඩෙල්ටා H සම්මතය F AB gas. නෑ හැබැයි දෙකක් කියන නිසා එතන දාන්න වෙනවා දෙකක්. පළවෙනි එච්චරයි ඉන්නේ. ඍණ ප්‍රතික්‍රියකිනව මෙන්න දෙවාරයක් ඩෙල්ටා H සම්මතය F A gas එක ධන මෙයාගේ එක්කෙනයි ඩෙල්ටා H සම්මතය F B2 gas එක. ඔන්න ආදේශ කරා. දැන් සංඛ්‍යාත්මක අගයන් ටික ආදේශ කරන්න ඕන. මම මෙතනින් මෙතෙන්ට යනවා ඉඩ නැති නිසා. පොත් එහෙම යන්න. එතන මෙතෙන්ට එනවා ප්‍රතික්‍රියාවේ එන්තල්පිය ඩෙල්ටා H සම්මතය Rx සමානයි AB මිති 170 කිලෝජූල් මවුලයට වැඩි කරන්න ඕන කියන දෙකකින්. එහෙනම් මෙතන එනවා 170යි කිලෝජූල් මවුලයට වැඩි කිරීම 2යි මවුල. ධන එච්චරින් ධන එන්නේ නැහැ ඍණ ප්‍රතික්‍රියක පැත්තේ ඉන්නවා මෙන්න ඍණ 10ව දෙකක් ඉන්නවා නම් ඍණ 10යි කිලෝජූල් මවුලයට වැඩි කිරීම 2යි මවුල ධන දැන් කවුද ඉන්නේ B2 ඉන්නවා ධන 60යි යාගේ 1යි ඉන්නේ 60යි කිලෝජූල් මවුලයට වැඩි කිරීම 1යි මවුල. දැන් කරා. මෙතන 172ක් 240යි බිඳුවයි දෙවරක් 14න් 340යි කිලෝජූල්. මෙතන ඍණ 10යි වද ඍණ 20යි ඍණ 20යි. මෙතන ධන එන්නේ ධන 60යි. ඍණ 20යි ධන 60යි කියන්නේ ධන 40යි. ධන 40යි ඍණෙන් වැඩි කරාම ඍණ 40යි. කිලෝජූල්. එතන මෙතන උත්තරයක් එනවා 300යි කිලෝජූල් කියලා. එකකින් බෙදෙන නිසා මෙතන ප්‍රතික්‍රියාවේ දැන් එකකින් බෙදෙන නිසා උත්තර එනවා 300යි කිලෝජූල් මවුලයට. ඒකනේ.
300 නෙන් හරිනේ. අංගල්ලෙන් හරි දාදා ගන්න උත්තරේ ගන්න 300 නෝනේ. එනෝනේ 300 නෝනේ. හරියට උත්තරේ. හරි ඇති. ඔන්න ළමයිට ආවද? ඔන්න ඔහොම තමයි ගණන් හදන්න තියෙන්නේ. ඉස්සරහට සෑහෙන ගණන් හදන්න තියෙනවා. ඒ සරල එකක් විතරයි හැදුවේ. තුරුට ලබන සිද්ධිය බලමුනේ. මගේ සුළු ක්‍රීම් හරියට දන්නේ නැහැ මගේ හරියට. උඹලට ඒක යාද? ඔන්ලයින් උන් හැදුවේ නැද්ද තාම? ඔන්ලයින් ළමයිගේ ස්ලිප් එකේ ළමයිට කෝඩ් ලැබෙයි අද. කෝඩ් ලැබෙයි. ෆිසිකල් ක්ලාස් එක හැන්දෑවට තියෙනවා. ඒකට සම්බන්ධ වෙන්න අද 6:00ට. නැත්තම් මේ සමහර ළමයි වුණේ දුර ළමයි. තන්න වෙලාව යනවා. මේ පාඩමේ ගණන් තමයි තියෙන දිගට හදන්න. ඔය විදිහට අනිවාර්යෙන් මේ ස්ටෙප් යන මේ ස්ටෙප් වල ලකුණු තියෙනවා. ආදේශ කිරීම වලට ඒකක සමගාදේශයේ සුළු කිරීම වලට ලකුණු තියෙනවා. ඒව නැත්නම් ලකුණු නැති වෙනවා. තත්ත්ව දාන්න අනිවාර්යෙන් නැත්නම් ලකුණු නැති වෙනවා. රයිට් හරි. එහෙනම් අපි අද ක්ලාස් එක මෙතනින් නතර කරනවා. 6:00ට එහෙනම් ෆිසිකල් කෙමිස්ට්‍රි පන්තියට සම්බන්ධ වෙන්න. එකේ අලුත් කොටසක් දැන් පටන් ගන්න තියෙන්නේ. ඒකෙත් ගණනය ටිකක් තියෙනවා. හරිය මේ එකේ බලමු. හරි. එහෙනම් වල ඉස්සරණයි. කරන්ට් ප්‍රශ්න ආවොත් මේ කසල් එක තියෙන බලමු. කරන්ට් එක යන්නේ එක නෑ කියලා හිතමු දෙන්න. හරි. එහෙනම් හැමෝටම ප්‍රශ්න ඉන්න ප්‍රෙඩික්ට් කරගන්න.